මම මේ පින්වතුන්ටත් සිහි කරන්න කියලා කල්පනා කළා. අතිශයින්ම ප්‍රායෝගිකව අනිවාර්යෙන් සියලු දෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙන එක්තරා සංසිද්ධියක් ගැන. අනිවාර්යෙන් අපි කාටත් ඒ අර්බුදේ එනවා. අපි කාටත් එන කරදරේ තමයි සමහර අය බලවත්ව ලෙඩ වෙනවා. සමහර අය ඉතින් බලවත්ව ලෙඩ වෙනවා කියලා නෑ. ඉතින් ඔය ලෙඩ දුකක් හැදෙනවා, පැන්ඩෝල් පෙත්තක් බොනවා, ඔය මොකක් හරි කසායක් බොනවා. මිනිස්සු එහෙම ඉන්නවා. ඒකෙත් අඩු වැඩි ලෙඩවලත් අඩු වැඩිකම් තියෙනවා. ඉතින් වයසට යෑම කියලකුත් තියෙනවා. සමහර අය බැරි ගහිලම මැරෙනවා. සමහර අය හදිසි අනතුරු වලින් අකාලේ මැරෙනවා. ඊට පස්සේ මේ විදිහට ජීවිතේ වයසට යෑමෙන්, ලෙඩවීමෙන්, මරණයෙන් දුක් විඳිනවා. අනිවාර්යෙන් මොකක අඩු වැඩිකම් තිබ්බත් මරණේ කාටත් සිද්ධ වෙනවා. හැබැයි මරණේ සිද්ධ වෙද්දී 4 පොයට සිල් ගන්න උපාසකම්මල ඉන්නවා. උපාසක මහත්තුරු ඉන්නවා. අනිවාර්යෙන් පොයට සිල් ගන්න අයත් ඉන්නවා. වට වන්දනාව යන අයත් ඉන්නවා. නිතර බණ අහන අයත් ඉන්නවා. මක්කවත් කරන්නේ නැතුව ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඔය මිනිස්සුන්ගෙන් අහනවා, ඔය ඇත්තෝ මැරුණට පස්සේ කොහෙද යන්නේ? ඉතින් මක්කවත් නොකරනේ උන් කියනවා, ඕවා කවුද බන් දන්නේ? ඒතර සිල් ගන්න පිරිසක් ඉන්නවනේ. ඒ සිල් ගන්න උපාසකම්මලාගෙන් අහපමු කියනවා, අනේ කොහේ ඉපදෙයිද කියලා කවුද දන්නේ? දැන් මෙතන මං ඇහුවනම් අහන්නේ බය වෙන්න එපා. මෙතන ඇහුවනම් මං දැන් එක එක්කෙනාගෙන් මැරුණාට පස්සේ කොහෙද යන්නේ කියලා 95% කියන්නේ කොහේ යයිද දන්නේ නැහැ. ඒකට හේතුවක් ඇහුව කියන්නේ අවසාන වෙලාවේ මොනවා මතක් වෙයිද දන්නේ නැහැ. ඕක තමයි කියන්නේ. එතකොට අවසාන වෙලාවේ මොකක් මතක් වෙයිද දන්නේ නැහැ කියලා කියන මිනිස්සු අවසාන වෙලාවේ මම මේවා මතක් කරනවා කියලා මතක් ඒ මැරෙන වෙලාවේ සිහි කරන්න ඕනේව මතක තියාගෙනත් නැහැ. නමුත් කතාවට කියනවා මේ මැරෙන වෙලාවේ මොකක් මතක් වෙයිද දන්නේ නැහැ කියලා. ඇත්තටම මැරෙන වෙලාවේ මොකක් මතක් වෙයිද දන්නේ නැහැ කියන සියලු දෙනාටම මොකක් මතක් වෙයිද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේගෙන් අහනවා, පුන්න ඔය දැන් සුණාපරත්තේට වඩින්න ලැහැති පුන්න ස්වාමීන් වහන්සේ. සුණාපරත්තේ කියන්නේ ඔය අරාබිය වගේ මිලිච්ච ජනයා ඉන්නේ නපුරු. ඒ ඇත්තෝ අතීතේ ඉඳලම ඒ ලේවලින්ම නපුරුයි. ඊට පස්සේ පුන්න ස්වාමීන් වහන්සේ මේ පැත්තට වඩින්න ලැහැති. දැන් ඒ ජනපදයට ගව් ගානක් යදුන් ගානක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පුණ්‍ය දැන් ওই පැත්තට ගියොත් එහෙම ඕකුන් හරි මිලිච්චයි. තෙත් ගතියක් නැහැ හිතේ. ගිය ගමම ඇඟට කඩාගෙන පැනලා දොස්පරොස් කියන්න පුළුවන්. දොස්පරොස් කියාගෙන මහා නරක කතා කියන්න පුළුවන්. මොකද පුන්න එතකොට කරන්නේ? ස්වාමිනී මම හිතාගෙන ඉන්නේ එහෙම බැන්නොත් මම හිත හදා ගන්නවා. ඒ තමයි මුන් මට ගැහුවේ නෑ. මුන් ගැහුවේ නෑ නේව කියලා මම හිත හදා ගන්නවා කියලා. එතකොට මේ පුන්න ස්වාමීන් වහන්සේ සුණාපරත්තේට යද්දි ප්ලෑන් කරලා යනවා. ඒ තමයි බැන්නොත් මම හිතනවා මම බැන්නොත් හිතනවා ගැහුවේ නෑ නේ කියලා. ඒ නිසා මේ මිනිස්සු හොඳයි කියලා මං හිතනවා. ඊට පස්සේ දැන් මේක කියනකොට මට මතක් වුණේ ওই තරුණ ළමයි. තරුණ කෙල්ලෝ විවාහ වෙනකොට අනිවාර්යෙන් නැන්දම්ම කෙනෙකුත් හම්බ වෙනවානේ.
නැන්දම්මලාගේ යෙල්ලාගේ හුටපට තියෙනවානේ. එතකොට ඕකේ අතීතේ ඉඳලානේ. නමුත් ඔය එක කෙල්ලෙක්වත් හිතනවද මම බැඳලා ගියාට පස්සේ නැන්දම්ම මට සැරකළොත් එහෙම මම මෙහෙම හිතනවා කියලා. හැබැයි මෙහෙම නම් හිතනවා ඇති. මට මොන හරි කියපන්කෝ බලන්න. නැන්දම්මා මට බැන්නොත් මම හිත හදාගන්නේ මෙහෙමයි කියලා බඳින්න කලින්ම නුවණ තියෙන කෙල්ලෙක් හිත හදාගන්න ඕන. කොල්ලන්ටත් එහෙමයි. නැන්දම්මලා කතා නෙවෙයි. මේ කෙල්ලගේ ආදරේ වෙනස් වුණොත් මේ කෙල්ලගේ කල්කිරියාව වෙනස් වුණොත් මායට මුහුණ දෙන්නේ කොහොමද කියලා කලින්ම මනස හදා ගන්න ඕන. කලින් සූදානම් වීමක් කියලා එකක් තියෙන්න ඕන. මම එකයි කිව්වේ මරණයට සූදානම් වෙන්න ඕන. ඊට පස්සේ කියනවා නෑ පුන්න දරුණුයි. ඔය මිනිස්සු දරුණුයි. අතින් පයින් ගහන්න බැරි කමක් නැහැ. ස්වාමීනි එතකොට මම හිතනවා මොන් දඬු මුගුරු අරගෙන මට ගැහුවේ නෑනේ. අතින් පාරක් කෑවට මොකද? ඊට පස්සේ කියනවා පුන්න නෑ දඬු මුගුරු උනත් ගන්න පුළුවන්. නෑ ස්වාමීනි මම ඒ වෙලාවට හිතනවා මොන් දඬු මුගුරු වලින් ගැහුවට මගේ අතප්පයක් කැඩුවේ නෑනේ කියලා. බුදු කෙනෙක් ඉස්සරහා ව්‍යාජව බොරුවට උපකල්පනය කරලා කියන්න පුළුවන්ද? අවංකවම තමන් හිතන දේම කියන්න ඕන. ඒ කියන්නේ කියනවා හේතුව මගේ බුදුරජාණන් වහන්සේ සංසාරේ අසංඛ්‍ය ගණන් සංසාරේ සැරිසරා එද්දී උන්වහන්සේගේ අතින් බොරු කියනවා කියන සිල්පදේ කවදාවත් කැඩිලා නැහැ. බොරු කියන්නේ නැතුව ඉන්න සිල්පදේ කවදාවත් අසංඛ්‍ය කල්ප 4ක් කැඩිලා නැහැ කියන එක කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා තේරෙන්න ඔබට මම උපමාවක් කියන්නම්. ඔබ බලන්න මාසයක් බොරුවක් නොකිය ඉන්න බලන්න. මාස භාග්‍යයක් සතියක් දවස් දෙකක් දවසක් සමහර අයට පැයක් ඉන්න බෑ පචයක් නොකිය. ඇයි අනිවාර්යෙන් පැයකට වතාවක්වත් කෝල් එකක් එනවා. අනිවාර්යෙන් බොරුවක් කියනවා. ඊට පස්සේ ඒ නිසා බොරු නොකිය ඉන්නවා කියන්නේ අසංඛ්‍ය කල්පයක් කල්ප 4ක් ඒ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා තවත් කෙනෙකුට බොරුවක් කියා ගන්න බැරුව යනවා. ඒකයි එතන තියෙන මේ තේජසට. මේ බුද්ධ ශාසනේ ඕනම වරදක් කරපු කෙනෙක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කවදාවත් නෑ කියලා නෑනේ. ඕනම වරදක් කළොත් භික්ෂුව හැබෑද එහෙමයි කියනවා. කවදාවත් නෑ ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කිසි කෙනෙක් බොරුවක් කියලා නෑ. හේතුව උන්වහන්සේ සංසාරේ බොරු නොකියපු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පිට නිකන් කියන්න බෑ. ඇත්තටම පුන්න ස්වාමීන් වහන්සේ සූදානම් වෙලා හිටියේ. පුන්න ඔය මිනිස්සු අතින් පයින් උනත් ගහන්න පුළුවන්. අතපය කඩන්න උනත් පුළුවන්. ස්වාමීනි මං ඒ වෙලාවට හිතනවා මුන් මාව මැරුවේ නෑනේ කියලා. පුන්න නපුරුයි දරුණුයි මරන්න උනත් පුළුවන් සිවුර පේන්න බෑ. මරන්න උනත් පුළුවන්. ස්වාමීනි එතකොට මම හිතනවා සංසාරේ ගොඩාක් අය මේ පැවිදි වෙච්ච ශ්‍රමණයන් වහන්සේලා මේ පිළිකුල් ශරීරයක් දරාගෙන මේ පිළිකුල් ශරීරයක් එක්ක දුක් විඳ විඳ ඉන්නේ ඇයි කියලා මේ ශරීරේ පිළිකුල් කර කර ඉන්නේ. මම ඒ වෙලාවට හිතනවා මේ පිළිකුල් ශරීරය අතහැරලා මම පරලෝ යනවා. මට අන් අය අවියාවිද හොයනවා තමන්ගේ ජීවිතේ නැති කරගන්න. දුක විඳලා බැරිම තැන අවියාවිද හොයනවා ජීවිතේ නැති කරගන්න.
මම ඒ කිසිවක් නොසොයද්දී අවියායුධ මා කරා පැමිණෙනවා කියලා මං ඒ මරණය ඉවසනවා කිව්වා. එතකොට හිත දූෂ්‍ය කරගන්නේ නැහැ. රාග දේශ මොහ ඇති කරගන්නේ නැහැ හිතේ. එහෙනම් පුන්න ස්වාමීන් වහන්සේ මරණයට සූදානම් වෙලා හිටියා. උන්වහන්සේ ගම්මානයට වැඩියා. කවුරුත් බැන්නෙත් නැහැ. ගැහුවෙත් නැහැ. අතපය කැඩුවෙත් නැහැ. උන්වහන්සේ මැරුවෙත් නැහැ. උන්වහන්සේ ගමට වඩිනකොට බොරුළු ගොඩක් මැද මණිකක් වගේ රැස් විහිදෙන මණිකක් වගේ ඒ සීලවන්ත භික්ෂුන් වහන්සේ දෙවියන්ට පෙනුණා. ඒ දෙවිවරු උන්වහන්සේ වටා ආරක්ෂා කළා. කිසිවෙකුට වචනයක් කියන්න බෑ පොන්න ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ මිහිරි ලෙස ධර්මයේ කිව්වා. තිසරණේ ගැන කිව්වා. නපුරු මිලේච්ච හිත් දමනය වෙලා කියා. 500ක් පවුල් වලින් උන්වහන්සේට දාන ඉරගෙන එනවා. 500ක් පවුල් වලට ධර්මයේ දේශනා කළා. 500ක් පවුල් වල සෝතාපන්න ශ්‍රාවකයෝ බිහි වුණා. ඒ මිනිස්සු මොහොතෙන් බඩු පටවාගෙන ඈතට යන්නේ. ඊට පස්සේ තමන්ගේ ඒ ඥාති සමූහයාට ඒ පිරිසට උන්වහන්සේ කිව්වා කරදරයක් වුණොත් තුනුරුවන් සිහි කරන්න කියලා. ඈත මොහොතේ වෙළඳාම යනකොට කුණාටුවක් ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාගේ ජීවිතේට සරණයි, ධර්මයේ සරණයි, සංඝයා සරණයි, අපිට ධර්මය කියලා දුන්න පුන්න තෙරුන්ගේ පිහිටයි කියලා ගෝසා පැවැත්තුවා. නැව පෙරලෙන් හදනකොට. පුන්න ස්වාමීන් වහන්සේ සමාධියෙන් හිටියේ දැනුණා. ඉරිදියෙන් වැඩම කළා. ඒ පිරිස බේරගත්ත කුණාටුව වැළැක්කුවා. නැව් සේන්දු වෙලා ගිහිල්ලා රත් හඳුන් වනයක් ළඟ දූපතක නැවතුණා. රත් හඳුන් වලින් නැව් පුරවාගෙන කිසිදු දුවදුරක් නැතුව ආපසු සුණාපරත්තේට ආවා. ස්වාමීනි ඔබ වහන්සේගේ පිහිට නිසා රත් හඳුන්ම ලැබුණා කිව්වා. එහෙනම් ඔබලා කැමති නම් කුටියක් හදන්න කිව්වා රත් හඳුන් වලින්. තුන් ලෝකෙට කලාතුරකින් පහළවන හිරු මණ්ඩලයේ එළිය පරදන සඳ මණ්ඩලයේ සිසිල පරදන දෙවියන් බඹුන් පවා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම සකල සත්වයා වඳින කියන බණපදයක් පාසා සසර දුක් ගෙවෙන දුක් නිමා කරන දුක් නැතිවන මෝ මණ්ඩලක් ඇති මිහිරි වූ ස්වරෙන් දහම් දෙසන ලෞතුරා බුදුරජාණන් වහන්සේ වඩම්මන්නම් කිව්වා. ඉතින් ඒ මිනිස්සු ඉක්මනට රත් හඳුන් වලින් කුටියක් හැදුවා. ඊට පස්සේ සුණාපරත්ත වාසී පුන්න මහරහතන් වහන්සේ ඒ වස් කාලේ මරහත්ත්වයටපත් වුණා මාස 3යි. ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ මාස 3ක් ඇතුළත. වස් කාලේ. ඔය ඔක්කොම සිද්ධි. ඒ පිරිස තිසරණේ යවන්නේ, ඒ පවුල් 500ක් සෝවාන් වෙන්නේ, නැව් නැගලා වෙළඳාම යන්නේ, කුටිය හදන්නේ, ඒ ඔක්කොම වස් කාලේ ඇස්සේ. පුන්න මහරහතන් වහන්සේ රහත් වෙන්නේ ඔක්කොම වස් කාලේ, එක වස් කාලයක් ඇතුළත. ඊට පස්සේ පුන්න ස්වාමීන් වහන්සේ ඉරිදියෙන් වැඩම කළ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන බුදුරජාණන් වහන්සේ 499ක් සංඝයා සමග ආකාශයෙන් වැඩම කරනවා. වැඩම කරනකොට සච්චබද්ද කියලා පර්වතයක් තියෙනවා. ඒ සච්චබද්ද පර්වතයට තමයි අද කියන්නේ. ඒ කියන්නේ ඒකේ සච්චක කියලා මේ තාපසයෙක් ඉන්නවා මුළු ප්‍රදේශයේම මිනිස්සු වඳින්නේ යාට. එයා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, පින් නැහැ, පව් නැහැ, පින් කරලා හරියන්නේ නැහැ, කුසල් කරලා හරියන්නේ නැහැ කියලා මහා මිත්‍යා දෘෂ්ටියක හිටියේ. ඒ නිසා උඹලා පුළුවන් තරම් මේ පින්පව් ගැන හිතන්නේ නැතුව තපස් රැකපල්ලා කියලා එයා මොකද්ද බණක් කියනවා. බුදුරජාණන් වහන්සේ 499ක් රහතන් වහන්සේලා සමග සුණාපරත්තට යන්නේ නැතුව සච්චබද්ද පර්වතයට ගියා. ඒ සච්චබද්ද පර්වතයට අද කියන නම මොකද්ද? තිරුපති. ඒකේ තමයි තාපසයා හිටියේ.
බුදුරජාණන් වහන්සේ ඒ තාපසයා බුදුරජාණන් වහන්සේ දකින්නකොට මේ පුදුම වුණා. බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරෙන් ධර්මයේ දේශනා කළා. ධර්මයේ වැටුණා. අනේ මාව පැවිදි කරව ගන්නට කිව්වා. ඊට පස්සේ පැවිදි කළා. එතනම අරහත්ත්වයටපත් වුණා. දැන් රහතන් වහන්සේලා කීයද? 500යි. දැන් රහතන් වහන්සේලා 500යි. ඒ 500 පිරිවරාගෙන තමයි බුදුරජාණන් වහන්සේ සුණාපරත්තයට වැඩලා දානි වැළඳලා ධර්මයේ දේශනා කළේ. ඉතින් ආපහු වැඩම කරනකොට ආයෙත් සත්‍යබද්ද පර්වතයට වෙලා උන්වහන්සේගේ සිරිපා තබලා පර්වතයේ මුදුනේ අර ස්වාමීන් වහන්සේටම කිව්වා ඔබ ධර්මයට එන්න කලින් බොහෝ මිත්‍යා දෘෂ්ටිවල අන් අය සමාදන් කළා. ඒ මිනිස්සු ඒ දෘෂ්ටි වලින් ගලවන්න කියලා ඒ ස්වාමීන් වහන්සේ සත්‍ය ස්වාමීන් වහන්සේ එතන තැන්පත් කරලා සත්‍යක ස්වාමීන් වහන්සේ වඩා හිඳවලා සිරිපා තබලා වැඩම කළා. අද ඒ සිරිපා වසා ඒ මත දිව්වරුන්ගේ රූප හදලා මොකද්ද කන්නලව් කරන දෙවලක් හදලා අද බුද්ධ අසිරිය දකින්න නැහැ. තුන් ලෝකෙම නල්ල තබ තබා සිස්සේ බුදුගුණ කියා වඳින එකම සිරිපා කමල තියෙන්නේ සම්බනල කන්දේ. දඹදිව තියෙනවා සිරිපා කමලක්. ඒක හින්දුන් විසින් ආක්‍රමණය කරලා හින්දු පූජාවලින් පුදා වට කරගෙන රකුසේ කරක් ගත්ත විලක් වගේ කරගෙන තියෙන තැන් දඹදිව තියෙනවා. ඉතින් ඒ නිසා මේ කතාව ওই බුදුරජාණන් වහන්සේගේ සිරිපා තිබ්බ කතාවක්. මම මේ සූත්‍රේ පුන්න සූත්‍රේ පටන් ගත්ත නිසා මම අවසන් වෙනකල් ඔය කිව්වේ. ඊට පස්සේ ඒ වස් කාලෙම උන්වහන්සේ පිරිනොම් පානවා. මාස 3යි. ඒ සාමාන්‍යයෙන් මේ අරාබි රටවල් වල ධර්මී පවතින්නේ ධර්මී. දැන් නව රටකට ධර්මී යවලත් ඒ රටවල් වල ධර්මී පැවතුන්නේ නැහැ නේ. ලංකාව විතරමනේ ධර්මී පැවතුනේ. දැන් ওই හැම රටකටම අවසානයේ ධර්මයේ ගෙනියන්න උනේ ලංකාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ධර්මයේ ගෙනාපු නිසා තමයි හැම රටකටම දැන් ධර්මයේ තියෙන්නේ. මොකද නව රටකට ධර්මයේ ගෙනිච්චට රටවල් නවයකට ඒවා ඊළඟ પરම්පරාවකට ගියේ නෑ. ඒවා එහෙම නැති වෙලා ගියා. ඉතින් මං කියන්නේ ගියේ පෙර සූදානමක් කියලා එකක් තියෙනවා. දැන් මේ මැරෙනකොට මොකක් මතක් වෙයිද දන්නේ නැහැ කියලා කියන මිනිස්සු එකෙක්වත් මේ මැරෙන වෙලාවේ මොනව මතක් කරනවද කියලා හිතන්නේ නැහැ නේ. ඊට පස්සේ ඒ මැරෙනකොට මොකක් මතක් වෙයිද දන්නේ නැහැ කියන සියලු දෙනාටම සත්‍ය වශයෙන්ම මොකක් මතක් වෙයිද දන්නේ නැහැ. මරණ මොහොතේ මතක් වෙන දේ අනුව උප්පත්තියක් කරා ගිය විස්තර තියෙනවා. මරණ මොහොතේ මට්ට කුණ්ඩලීට බුදුරැස් මාලාව පෙනුන නිසා එයින් බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගත්ත ප්‍රසාදයෙන් ඔහු දෙව්ලොව උපන්නා. ඒතර මරණ මොහොතේ සිත පවත්වපු විදිහ ඊළඟ උපතට ගියාද නැද්ද? ගියා. ගෙම්බෙක් පොකුණක් ළඟ මිහිරි හඬට සවන් දී සිටිද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ එඬේරෙක් තැබූ කෙවිට ඔහුගේ පිටට තබා චප්ප වී මැරිලා දෙව්ලොව උපන්නා. තිරිසනෙක් වුණත් අවසාන මොහොතේ සුගත තථාගත ශ්‍රී සද්ධර්මයට සවන් යොමු කරපු පින. තුරු ගෙම්බෙකුත් බණ අහලා සුගති ඉපදුනා නම් ඔන්න කල්පනා කරන්න කාරණාවක්. මිනිසෙක් වෙලා ධර්මයක් අහද්දී දැන් මැරුණොත් බය වෙන්න දෙයක් නැහැ නේව. අහන්නේ ධර්මයක් නේ. ඊළඟට ඔබම අහලා නැද්ද? තවත් ඒ වගේ සිද්ධි බුදුරජාණන් වහන්සේට මීවදය පූජා කළා සතුටෙන්. වඳුරෙක් අත්ෙන් අත්තට පනිද්දී එතරම් වැටිලා මලා දෙව්ලොව.
චත්තමානවක බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තුනුරුවන් ගුණ ගාථා 3ක් සිහි කර කර යෝ අත්තම් පවරෝ මනුජීසෝ සිහි කර කර යද්දී මැරුණා. තුනුරුවන් සිහි කර කර හිටියේ කය බිඳලා මරණින් මත්තේ සුගති ඉපදුනා කියලා අහලා නැද්ද? එහෙනම් අවසාන මොහොතේ කුටු කුටු ගාන මොනු මොනු ගාන දේවල් උපතක් කරා බලපාන්ට පිළිවන්. අවසාන මොහොතේ ඔහුගේ හිතේ කුටු කුටු ගාන මුමුණන දේවල් ඊළඟ උපතකට බලපාන්නේ නැති එක චරිතයක් තියෙනවා. ඒ තමයි සෝතානු දතානම් භික්කවේ ධම්මානම් වචසාය ಪರಿචිතා. ගොඩාක් ධර්මයේ අහලා මනසේ දරාගෙන හොඳට ධර්මයේ මතකයි. විමසා ඉන්නේ ධර්මය. ඊට පස්සේ මතක තියාගෙන වචනයෙන් පුරුදු කරලා ඒ දහම් කරුණු හොඳට තේරෙන බහුශ්‍රතෙක් ඉන්නවා. ශ්‍රද්ධාවෙන්මයි ධර්මය ඉගෙනගෙන තියෙන්නේ. ගොඩාක් ධර්මයේ දන්නවා. මේ විදිහට ශ්‍රද්ධාවෙන් ධර්මයේ දරාගත්ත කෙනා සංසාරී යම් හේතුවක් නිසා හෝ අවසාන කාලේ සිහි මුලා වුණොත්, ඒ කියන්නේ කල්පනාව නැති වෙලා ගියොත්, කරන කියන දේ වැටහෙන්නේ නැතුව ගියොත්, ඔහු සිහි මුලාවෙන් මැරුණොත්, අපි කියමු පිස්සුවෙන් මැරුණා කියලා. නමුත් කලින් මහා ධර්මයක් දරාගෙන හිටපු කෙනෙක්, ශ්‍රද්ධාවෙන් ධර්ම ඉගෙන ගත්ත කෙනෙක්, මතකේ බුදුබණ තියාගෙන හිටපු කෙනෙක්. හැබැයි අවසාන කාලේ ඔහුගේ හිත මුලා වුණා. ආන්නේ අවසාන කාලේ හිත මුලා වුණ කෙනා මැරුණට පස්සේ අවසාන කාලේ ඔහු මොනවා කිව්වත් මොනවා කෙරුවත් මැරුණට පස්සේ දෙව්ලොව උපදිනවා. ඒකට එකම හේතුව තමයි සදහැ සිතින් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දරාගෙන සිටීම. ඒ කෙනාගේ අවසාන මොහොතේ මොනවා වුණත් සුගතිය යනවා. ඒකාන්තයෙන්ම සුගතිය යන්නේ සෝතාපන්න කෙනා. සෝතාපන්න කෙනා ඒකාන්තයෙන් සුගතිය. ආය සතර අපාය වැටෙන්නේ නැහැ. එතනින් මෙහි අය මැරෙන අය මහ පොළොව වාගේ ප්‍රමාණයක් මැරුණොත් මිනිස්සු නියසිරට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි ආය මිනිස්සෙක් වෙන්නේ. මහ පොළොව වාගේ ප්‍රමාණයක් මිනිස්සු මැරුණොත් නියසිරට ගත්ත පස් ප්‍රමාණය වගේ ප්‍රමාණයක් තමයි දෙව්ලොව යන්නේ. එතකොට මහ පොළොවකට අහු වෙන්නේ නැතුව නියසිල වාගේ සුළු පිරිසකට අහු වෙන්න කොච්චර ගුණධර්ම තියෙන්න ඕනේද? මුළු ගමෙන්ම මැරිලා දිව්‍ය ලෝකේ යනවා නම් එක්කෙනෙක් දෙන්නේ. ඒකට ගමේ අයගේ අන් අය තුල නැති විශේෂ ගුණ තියෙන්න ඕනේ දෙව්ලොව යන කෙනාගේ. විශේෂ ගුණ ධර්ම තියෙන්න ඕන. නැත්තම් ඒ ඔක්කොටම තියෙන්නේ අර සෙතේ තමයි. මැරෙන වෙලාවට මතක් වෙයිද දන්නේ නැහැ කියන එක. ඔන්න කෙනෙක් ආරක්ෂාවට gedara පොල්ලක් හරි ආයුධයක් හරි තියාගෙන ඉන්නවා. එහෙම තියාගෙන ඉන්නකොට මෙයාට සතුරෙක්ගේ හඬක් ඇහුනොත් රෑ ඇහෙනවා සතුරෙක්ගේ හඬක්. නැත්තම් මොකක් හරි අහු වෙනකොට මතක් වෙනකොට ලයිට් එක දාන්නත් කලින් දොර අරින්නත් කලින් මොකද්ද මතක් වෙන්නේ? අර තියලා තිබ්බ පොල්ල. ඇයි ඒ? හදිසියකට ගන්න තියලා තිබ්බේ ඒක. ආන්නේ වගේ තමයි මැරෙනකොට මම මේවා හිතනවා කියලා කලින්ම පැලෑන් කරලා තියෙනකොට ඒ හිතනේවා හිතනවා මම මැරෙනකොට හිතනවා මෙහෙම. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණින් යුක්තයි, ධර්මයේ අනන්ත ගුණින් යුක්තයි, සංඝයා අනන්ත ගුණින් යුක්තයි. මම මේ තුනුරුවන් සරණ ගියා. මට මේ තුනුරුවන් සරණ එකම පිළිසරණයි. රම්මැලිසෑයේ ජයසිරි මහ බෝධීන් වහන්සේ දලදා හාමුදුරුවෝ නිතර මම වැන්දා. සෑය බෝධිය වැන්දා. විහෙර විහාර කරවන්න උදව් කළා. ඊට පස්සේ නිතර ධර්මයේ ඇහුවා, ධර්ම දානය දුන්නා, මේ පින්කම් කළා. ඒ නිසා මනුස්ස ලෝකේ ගොඩාක් පින් කරගත්ත කෙනෙක්, දන් දුන්න කෙනෙක්, සාංගික දාන දුන්න කෙනෙක්, බොහෝ උපකාර කරපු කෙනෙක්, අසරණ යන්න පිහිට වුණ කෙනෙක්. ඒ නිසා මම මැරුණට පස්සේ නරක ලෝකෙ කියන්නේ සත්පුරුෂයෝ ළඟටමයි යන්නේ.
යම් තැනක සත්පුරුෂයෝ ඇද්ද එතන මාගේ උපත වේවා. පොඩි චූටි වෙලාවකට අර ඔක්කොම හදාගන්න. සතුරා ඉදිරියේ පොල්ලාව වගේ. ඒ පුහුණු වෙනවා. දවසට උදේ දවල් හවස නිතර සිහි කරන්න ඕන. මරණයේදී සිහි කරන දේවල්. මම මේ කියන්නේ මැරෙනකොට ගොඩාක් මිනිසුන්ට පෙර සූදානමක් නැති නිසා ළඟට ආවේ කවුද? ඔහු මතක් වෙනවා. අපි දන්න පවුලක් තිබ්බා අම්මා දලු කඩලා ජීවත් වෙන්නේ. ඒ මාතාව ගොඩාක් දුක් විඳ අසරණ අම්මා කෙනෙක් උදේ පාන්දර නැගිටලා මොනවද ඉතින් තම්බන් ඉතින් ලිපපත්තු කළා. පපුවේ වේදනාවක් ආවා. ඊට පස්සේ ළඟ අයියෝ කියලා සද්දෙට පොඩි දරුවා පොඩි පුතා චූටි ඇඳින් නැගිටලා දුවගෙන ඇයි අම්මේ කියලා ළඟට ආවා. අනේ මගේ පුතේ කියලා ඒ දරුවටම හේතු වුණා. මැරුණා. දැන් පිටිපස්සෙන් එනවා. අනේ මගේ පොඩි එකා කියලා. ඇයි අරක අල්ලගත්තා. ඇයි පපුවේ හිර වීගෙන එනකොට දැන් මම මැරෙයි කියනකොට මැරෙනකොට හිතෙන ටිකක් නැහනේ. දරුවා දැක්කා. දරුවට අවුණා. පුදුම සිද්ධි තියෙනවා. මහා පාරේ දුප්පත් කමට කොල්ලේ. හැබැයි ඒ කොල්ල කඩවසන්. තාරදදා හිටියා. කුසදරු අම්මා කෙනෙක් ක්ලිනික් යනවා. කුඩේ අරගෙන එතනින්. ඉතින් අර වැඩ කර කර එතනින් යනකොට ඔළුව ඉස්සුවා. අර කොල්ලට වයස අවුරුදු 20යි. අර කෙල්ලටත් අවුරුදු 21ක් 22ක් ඇති. ඊට පස්සේ ඔළුව උස්සලා hina වුණා අර කොල්ලා. මේ නරක දෙයකට වල්කමකට නෙවෙයි. මිනිස්සු දෙක්කම hina වෙනවානේ අපි උනත්. ඊට පස්සේ දැන් අර කෙල්ල හිතුවේ වෙන එකක්. ඒකිට හිතන්න බැරි වුණා අර hina වෙච්ච කොල්ලා පොඩි මල්ලි කෙනෙක් කියලා. ඒ තමයි මේ මිනිස්යාගේ හිතට අධර්ම රාගයේ විෂම ලෝභය ආවට පස්සේ සීමා බන්ධන පේන්නේ නැහැ. වයසින් අඩු කෙනා ගැන උනත් හිතේ කෙලෙසි උපදිනවා. තුර වයසින් වැඩිව ඉඳගෙන වයසින් අඩු කොල්ලෙක් ගැන නරක විදියට හිතුවා. හැබැයි හිතුවේ කොල්ලා නෙවෙයි කෙල්ල හිතුවේ. ඕකත් හිතේ වැඩ කළා. දැන් මේකේ ක්ලිනික් යනවා වැඩි. ඊට පස්සේ මෙයා බබා ලැබෙන්න ඔපරේෂන් එකක් හරි මොකක් හරි එකක් කරද්දි කෙල්ල මැරුණා. මැරුණාට පස්සේ මැරෙනකොට මතක් වුණේ අර පාරේ හිටපු කොල්ලන්නේ. යකෝ මේ බඩේ හිටපු දරුවා මතක් වුණා නම් සාධාරණයි කියන්න පුළුවන්. බැඳපු මිනිස්සයා මතක් වුණා නම් සාධාරණයි කියන්න පුළුවන්. මේ පාරේ හිටපු කොල්ලෙක් අඳුරු ලෝකෙක ඉපදුණා. අඳුරු ලෝකෙක. දැන් සමහර වෙලාවට අපි විදේශ ධර්ම ප්‍රචාරයට යද්දි පිට රටවල් වල ඈත රටවල් වල ඔය ඉතින් පොඩ්ඩක් ඇවිදගෙන යද්දි අපි දකිනවා මාළු ටැංකි. ඒ වගේ එක එක මාළුවෝ ඉන්නවා. මම ඉතින් ඕවා දිහා බලලා කල්පනා කළා. ලංකාවේ අපි කියමු කුරුණෑගල මැරිච්ච මිනිහෙක් නම් ඉපදිලා ඒ රටේ මාළු ටැංකියේ මාළු වික්කලා ඉන්නේ. ඇත්තට ඉතින් මොකක් කවුද දන්නේ නේද? පුදුම සංසාරයක් නේ. කෝ නැද අයෝ කවුද පිළිගන්නේ? ඊට පස්සේ මොකක්ද උනේ? අඳුරු ලෝකෙක ඉපදුනා. දැන් ඔයාලට පුදුම ඇති කොහොමද දැන් මේවා විස්තර දන්නේ කියලා. මං කියනනම් කොහොමද දන්නේ කියලා. අඳුරු ලෝකෙක ඉපදුනා. හොයන්න බෑ. දැන් පේන්නේ යම් කෙනෙකුට ආසාවෙන් මැරුණොත් ඒ ඉපදිච්ච මල පෙරේතයාට ඉස්සරහින් වගේ මැවි මැවි පේනවා අර රූපේ.
එතකොට ඒකමයි හොයන්නේ. බඩගින්නේ ඉන්න බල්ලෙකුට මස් කට්ටක ඉව වැටුනොත් ඒක මස් කට්ටම හොයනවා. ආන්නේ වගේ. හොයනවා ආකායේ පාවෙලා යනවා. සුළඟේ වේගෙන් යනවා. හැම තැනම යනවා. එහෙ යනවා මෙහෙ යනවා. ඔව් යනකොට කටෙන් කෙල වැක්කිරෙනවා. ඒ වැක්කිරෙන කෙල ටික මෙහෙම අරන් කනවා බඩගින්නට. හොටු වැක්කිරෙනවා. ඒ වැක්කිරෙන හොටුම කනවා. කකා හොයනවා අර පිරිමියා. හොයා ඔය විදිහට අවුරුදු 45ක් මල පෙරීති හෙව්වා. දැන් හිතන විදිහට අර කොල්ල ජීවත් වෙලා ඉන්නවා නම් වයස කීයක්ද? 65යි. අවුරුදු 20 නේ කොල්ලට මිකුනේ. ජීවත් වෙලා ඉන්නවා නම් නෙවෙයි. ඔහු ජීවත්ව සිටි 65ක 100 කෙරෙන්. දෙයනේ දවසක් අර 100 හැරමිටි අරන් මේ ගමනක් ගිහිල්ලා එනකොට අර මල පෙරේති මොනිච්චි උනානේ. හිතේ රාගේ වැඩි කමට වැටිච්ච දත් තියෙනවා වගේ පෙනුණා. රැලි වැටිච්චහම මස් පිරීලා වගේ පෙනුණා. සුදු වෙච්ච කෙස් කළු වගේ පෙනුණා. වැහැරිලා ගිය 100 කඩවසන් අවුරුදු 20 කොල්ල වගේ පෙනුණනේ. අනේ මං අවුරුදු ගානක් හොයපු මගේ පණ කියලා ඇවිල්ලා 100ව බදාගත්තා. මින්න 100 ගැඟ ඇතුලේ ආනේ වයසක 100 ඔළුව හොල්ලා ගෑනු හඬකින් කියපු කතාව තමයි ඔය. දැන් මෙතන ඉන්න ආච්චිලාටත් වහ වැටිලා මැරිච්ච කට්ටිය ඉන්නවනම් තවම හොයනවා ඇති. පිරිත් කියාවත් යන්න තමයි දැන් නම් තියෙන්නේ පාරේ. හරි වැඩේ. මැරෙන වෙලාවේ. ඊට පස්සේ ළඟදී සිද්ධියක් වුණා. ඒ තමයි ওই තරුණ ළමයි ඒත් ওই මල පෙරේතෙක් ඇඟට ඇවිල්ලා කෑ ගහනවා. කෑ ගහලා කියනවා මම මේක අතාරින්නේ නැහැ. මම මේකගේ බඩේම ඉපදුනා කියනවා. දහස් වතාවක් අසූචි වල පණුව වෙලා බඩ අස්සේ. ඒ ඉපදෙන්න හේතුව තමයි මේ කෙල්ල බැඳපු අලුත කොණ්ඩේ කඩාගෙන කොණ්ඩේ වේලෙන් එළියට ඉද්දින් අල්ලපු පොල් වත්තේ පොල් කඩන්න ආපු මිනිහා මේ කෙල්ල දිහා බලා පොල් ගහේ නැගලා. කකුල බරු ගහිලා වැටිලා. මලා මැරෙනකොට මතක් වුණේ ඈ. ස්ත්‍රීන් කෙරෙහි ලෝභ සිතින් මැරුණොත් එහෙම උපදින්නේ ශීන අසූචි ගොඩවල් වල. ඇත්තටම ඒ කෙල්ලගේම බඩ බොක්ක ඉපදුනා අසූචි වල. දහස් වතාවක්. ඇයි අසූචිත් එක වැටෙනවා ආය අසූචි බොක්ක උපදිනවා. සාමාන්‍යයෙන් ඔළුව නිතර හොදලා පිරිසුදු තියාගන්න නැතුව හිටියොත් එහෙම ඔළුවේ උකුණු බෝ වෙනවා. කාන්තාවන්. ඒ වගේ එක එක සත්තු වෙලා උපදිනවා. එක එක සත්තු ශරීරේ හැදෙනවා. සමහර වෙලාවට සංසාරේ ওই කාන්තාවන්ටම ආසා කරපු පිරිමි ජීවිත වෙන්න පුළුවන්. තමන් ආසාව කරලා ස්ත්‍රියට ඒ හේතු කරගෙන ඒ ස්ත්‍රියගේම කොණ්ඩේ ඉපදුනා. අහෝ මෙහෙමත් සංසාරයක්. ඒ ස්ත්‍රියගේ නියපොතු දෙකටම චප්ප වෙලා යනවා. ඕක තමයි සසර. මැරෙන වෙලාවේ අපේ ආදරේ අපේ දරුවෝ කියලා හිතනවනේ අනේ මේ කෙල්ලට කොහමද පුතාට මට නම් පින්වත්නි මේවා ගැන විස්තර විතරක් කිව්වොත් රැයක් එළි වෙනකල් කියන්න පුළුවන් මැරෙන වෙලාවේ හිතන ඒවත් එක්ක ඉපදිච්ච නරක ලෝක අද කාලේ තියෙන විස්තර එච්චර අහලා තියෙනවා මම ඈත ওই කාරණ්‍යයක ඉන්නකොට මට ඔන්න පණිවිඩයක් ආවා හාමුදුරනේ ආච්චි අම්මා මැරුණා ආච්චි අම්මා මැරිලා මේ ගෙදර ලොකු දුවට ආවේශ වෙලා
යන්න බෑ කියනවලු මිනිහත් ගේ තියෙද්දි. ඇයි යන්න බෑ කියන්නේ? ඔය සිල් ගන්න උපාසකම්මලා හැන්දෑ වෙනුට කියනවා අර පොඩි දුව විතරයි ඕකිට මන් නැතුව ඉන්න බෑ මං යනවා. ඇත්ත කතාව පොඩි එකීට එයා නැතුව ඉන්න බැරුව නෙවෙයි. මෙයාට පොඩි එකී නැතුව ඉන්න බෑ. මොනුබුරු මිනිබිරියෝ නැතුව. මේ පොඩි උන්ට කාටුන් එකක් දාලා දුන්නොත් එම අම්මා තාත්තා නැතක් කමන්නේ. කාටුන් එකක් දාලා සූපුවක් කටේ තිබ්බනම් ආය අම්මලා තාත්තලා ඔන්නේ දැන් ඉන්නේ උන්ට. ඊට පස්සේ මොකද උනේ? ආච්චි දැන් ඔන්න හැම වෙලාවෙම මිනිබිරි. දැන් මිනිබිරිට ගානක් නැහැ. වඩා ගන්නවා බිම තියනවා. ඒකේ ඒව දාන්නේ නැහැ පොඩි කෙල්ල. ආච්චි මැරෙන උරිති හිතුවේ පොඩි එකිට මන් නැතුව බෑ. මිනිය ගේ තියෙද්දින් ආවනේ. ඇවිල්ලා කිව්වනේ දූ මන්දා ඔයව දාලා යන්නේ මගේ අම්මේ කියලා. එතකොට මම ඔන්න මට ඇවිල්ලා කිව්වා. මම කිව්වා දෙයනේ කොහොම හරි ඔය කෙල්ලගේ කාමරයකටවත් දාලා පිරිත් ටිකක්වත් කියලා ඉවසලා හිටපල්ලා එකක් මිනිය වලේලාන කල. අනිත් එක තමයි පොඩ්ඩක් කොහොම ෂේප් කරගෙන තියාගන්න 7 දවසේ දානේ දෙනකම්. නැත්තම් ඉක්මනට හෙටම දානේ දීපල්ලා කිව්වා. ඇයි යුතුයකමක් නේක? සමහර වෙලාවට දානේ දෙනකොට ඒකට හිත පැහැදුනොත් පින් අනුමෝදන් වෙයි. ඒකට ඔය ශරීර අතහැරලා යයි. එදායින් පස්සේ නෑ කතාවක්. ඒ ළඟින් ආරණ්‍යයට ආපු මිනිස්සුගෙන් මං ඇහුවා අහවල් ගෙදරට මක්ක වුණාද? හාමුදුරනේ මිනිහ වලේලා ගමම එදා රෑම කට්ටඬියක් ගෙනල්ලා බෝතලයකට ඇල්ලුවා කිව්වා. අල්ලලා 1 කිලෝමීටර් ගාණක් එහා පැත්තේ තියෙන මොහොතට දැම්මා. කවුද මේ? දැන් බෝතලේ ඇතුලේ ඉන්නේ කවුද? අම්මා. දැන් ওই ගෙදර මතුරන්ඩ කට්ටඬියෝ ගෙනාවේ මේ පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා ඒ දරුවෝ ටිකම මේ ලොකුවට පින්කම හද්දොහේ. දැන් 7 දවසේ පින්කම කරලා පින් දෙන්නේ කාටද? අම්මට. අම්මා දැන් කොහෙද? බෝතලෙට දැම්මේ කවුද? සෝබනේ. 7 දවසේ දානේ වනාහි සෝබනේ. මැරිච්ච කාට පින් පිනිස නෙවෙයි කරන්නේ. හොඳම උදාහරණයක් ඕක. ඒ නිසා දරුවෝ කියලා දැන් මට මේවා මතක් වෙනවා ඇත්තේ ගොඩාක් වයසක මුණු පෙරන නිසා. වයසයි කියන්නේ පින්වත්නි මම කියන එක නෙවෙයි මාත් එක්ක තරහ වෙන්න එපා. වයසයි කියන එක පාළි අර්ථකථනය කරලා තියෙන්නේ මැරෙන්න ළඟයි කියලා. ඒ නිසා දරුවෝ ගැන හිතා ඉන්න එපා. ආපහු ආවොත් මේ මගේ අම්මා මගේ තාත්තා කියලා උන් සතුටින් බාර ගන්නෑ නෑමයි. බාර ගන්නෑ. බෝතලයකට දායි හතු පිපෙනවා වගේ කට්ටඬි බිහි වෙනවා තැන්වල. හතු පිපෙනවා වගේ දෙවොල් හැදෙනවා තැන්වල. ඒවා කරන අය ගොඩාක් තැන්වල ඉන්නවා. විසඳන අය නෑ. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න එක. මැරෙන වෙලාවේ මම මොනවද හිතන්නේ කියලා. ඒකට පුහුණු වෙලා තියාගන්න දැම්ම. හොඳට කරාටි ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා. තමන්ගේ ආත්ම ආරක්ෂාවට ශිල්ප ඉගෙනගෙන සටන් පුහුණු. ඔහු සාමාන්‍යයෙන් යනවා. ඔහු යන්නේන විදිහෙන් අපිට ඔහුට කරාටි පුළුවන්ද බැරිද ඒව හොයන්න බෑ. හැබැයි ඔහු ඉදිරියට සතුරා එනකොට ශිල්ප එනවද නැද්ද? ඇයි කලින් පුහුණු වෙලා. එහෙනම් මරණ ඉදිරියේ අදාළ කල්පනාවල් ටික එන්නේ කලින් පුහුණු වුණොත් නැත්තම් කනාසොට් තමයි. අහම්බෙන් එනේවා. පින්බලේ වැඩි කෙනෙකුට වැඩි පින්බලයෙන් අවසාන මොහොත හදනවා.
දැන් අද කාලේ වැඩි පින් තියනවාද කියලා හිතන්න අමාරුයි. මොකද කටිනේ කළත් නම ඕන, සිවුර පූජා කළත් නම ඕන, ගන්ඨාරි හැදුවත් නම ඕන, ශාලාව හැදුවත් නම ඕන, නම නැත්තම් නැහැ. පිනට වැඩිය ඉස්සරහට එන්නේ නම. උදාහරණයක් කියන්නම්. ඔන්න නම ලියලා ආධාර ගන්න බිල් පොතක් තියෙන ආධාර කවුන්ටරයක් තියෙනවා. එක තැනක තියෙනවා පින් පෙට්ටියක්. ওই දෙකෙන්ම කරන්නේ පන්සල් හදන එක කියන්නකෝ. වැඩිපුරම සල්ලි වැටෙන්නේ ආධාර පොතටද පින් පෙට්ටියටද? ඇයි? ඉතින් ওই දෙකේම ආධාර වලින් හදන්නේ චෛත්‍ය. ඒ වෙනකොට මිනිස්සු වැඩිපුරම දාන්නේ ආධාර පොතට. එතකොට ඔය පින්කම් වලදී ගොඩාක් ඔය අර විරුදු කියන කවි කියන අය ගෙන්නන්නේ ඇයි? නම කියව ගන්න. එතනත් මෙහෙමයි. කවි කියලා ආධාර කවුන්ටරයක් දානවා. බිල් පොතට ආධාර කවුන්ටරයක් දානවා, පින් පෙට්ටියක් තියෙනවා. දැන් වැඩිපුරම ආධාර ලැබෙන්නේ කොතෙන්ද? කවි කියන තැන. ඇයි? අර සොපිනෝනා කියලා කවියෙන් අහගන්න. එතකොට පින ප්‍රබල වෙලා නැහැ. නමයි ප්‍රබල වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ විදිහට කරන පින් මරණ මොහොතේ බලවත් වෙයිද කියන එක සැකසහිතයි. සැකසහිතයි. ඒ නිසා කල්පනා කරන්න ඔබ කවුරුත් මරණයටපත් වෙන නිසා මා මරණයේදී මරණයට මුහුණ දෙන්නේ කොහොමද? පින්වත්නි, ඔළුවේ කැක්කුමක් හැදුන වෙලාවට කවුරු හරි කතා කළොත් ඒකත් අමාරුයි. මිනිස්සු අරෙන් එනකොට කියනවා දොරවල් වහපලා මට නම් බෑ කතා කරන්න. ඇයි මේ ඔළුවේ කැක්කුමක් හැදිලා? මට පාඩුවේ ඉන්න දීපල්ලා. ඔන්න එහින් කැසට් එකක් දානවා. වහපන් ඕක. මේ මගේ ඔළුව රෙදෙනවා. ඊට පස්සේ කෝල් එකක් එනවා. මේ ඔළුවේ කැක්කුම මැදට මේ කේල් මල් කෝල්. ෆෝන් එකත් පොලේ ගහනවා. මේ පොඩි ඔළුවේ කැක්කුමක් හැදුනට පස්සේ ඔන්න අවසාන මොහොතේ ලෙඩ වෙලා ඉස්පිරිතාලෙට ගෙනියනවා. ගෙනිච්ච ගමන් කියනවා ලෙඩා බරපතලයි බට දාන්න ඕන. නහයෙන් පොල් කෙන්දක් එවලා බලන්න වේදනාව. පොල් කෙන්දක් දාන්න බැරි නහයෙන් බටයක් දානවා ලෙඩාට. කොහොමද හිත රැකගන්නේ? නාස් පුඩු දෙකට කටට මල මුත්‍රා මාර්ග වලට බට දානවා. පොල් කෙන්දක් නහයෙන් දාන්න කැමති නෑ. මැස්සෙක් ගියොත් කහිනවා. දැන් කොහොමද බණ සිහි කරන්නේ? දැන් කොහොමද කරපු පින් සිහි කරන්නේ? ඊට පස්සේ ඔන්න ලෙඩ ඇඳී ඉන්නවා. පපුව නැවතීගෙන යනවා. ඒතර අර කෘත්‍රිමව පපුවට හදවතට පීඩනයක් දීලා නවතින හදවත ආපහු සක්‍රිය කරන්න ඕන කියලා ඔන්න මින්න මිසින් ඕන්ලයි කට්ටිය එකතු වෙලා දොස්තරලයි පපුව තද කරනවා. මේ ඇඟ උඩ නැගලා එහෙම නැත්නම් දෙපැත්තේ ඉඳලා පපුව ගොඩාක් තද කරනවා. ඔළුවේ කැක්කුමක් හැදිලා ඉන්නකොට ළඟට කෙනෙක් එනවට කැමති නැතුව ඉන්න කෙනාගේ මැරෙන මොහොතේ පණ ඇද ඉන්නකොට පපුව කවුරු හරි තද කරනකොට මට නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නැහැ මුන් කියලා ද්වේෂයක් නාවොත් ඒ වනාහි ආශ්චර්යය අద్භූතයි. පපුව උඩ නැගලා පපුව තද කරනකොට බට ගහලා තියෙනකොට මම මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය දන්නේ නැහැ ස්ථිර වශයෙන්. ධර්මාශෝක රජුරවන්ට පුංචි ද්වේෂයක් ඇති වුණා කියන්නේ මැරෙන මොහොතේ බට දාලද පවම්පතේ සිනිදු කෙන්දක් වැදිලාද චාමරේ සිනිදු කෙන්දක් වැදිලා චාමරේ සිනිදු කෙන්දක් වැදිච්ච එකත් මැරෙන මොහොතේ හිතට ආවනම්
බට ගහලා ඇඟ තද කරනකොට මේ මිනිස්සු හිත හදාගන්නේ කොහොමද? දැම්ම සූදානම් වෙලා තියෙන්න ඕන. ඉස්පිරිතාලට පපුව තද කරගෙන පපුව වේදනාව එද්දී හුස්ම හිරවීගෙන ඉද්දී ගෙනියනකොට එක දිගට අර කරපු ටික සිහි කරන්න ඕන පුහුණු වෙච්ච ටික. බට ගහපු දෙන්, කපපු දෙන්, කොටපු දෙන්, දැඩි සක්කාරට දාපු දෙන්, වටේ ඉන්නේ උන් අඬපු දෙන් දුවෙක් දුකක් කියලා ටෙලිෆෝන් එකකින් එහා පැත්තෙන් අඬද්දී අනේ මගේ කෙල්ල කියලා පපුව උණු වෙන හැටි බලන්න. කොල්ලෙක්ගේ මෝන හිනාව නැතුව අඳුරු වෙලා තිනකොට ඇයි මගේ රත්තරන් දුකින් කියලා පපුව උණු වෙන හැටි බලන්න. හොඳට ඉද්දින් අම්මගේ තාත්තගේ මරණේ ඉදිරියේ දරුවෝ ටික මෝන එල්ලගෙන වටේ කඳුළු සලනකොට මේ හදවත රැකගන්නේ කෙසේදයි සිතන්ට. ලේසි නෑ මැරිලා දෙව්ලෝක යන්නේක. නිකම් මේ මොකක් හරි සෝබනේට පචකි කියා ගිහිල්ලා වැඩක් නෑ. පින්වත්නි මේ කියන්නේ ඔබව බය කරන්නට නොවේ. ඔබ සූදානම් කරන්නටයි. සූදානම් කරන්නටයි. ලොකු සතුරෙක්, විශාල සතුරෙක්, බලවත් සතුරෙක් හතර වටින් වහා වේගින් වට කරගෙන එද්දී නලවා කියා සේනාව සංවිධානය කරන්න විදිහක් නැහැ. අතින් පයින් ගහලා හරි නැගිටවලා වරෙව් කියලා සේනාව සංවිධානය කරන්න ඕන සතුරා වේගෙන් එන නිසා. ඒ නිසා ඔබද නලවන්ට කාලයක් නැහැ. වේගෙන් මරණය අපි කරා එන නිසා. ඒ නිසා සූදානම් වෙන්න මරණයට. තනියෙන් සීකලොත් පින් 10ක් මතක නැහැ. වට වන්දනාවේ මෙතෙක් කාලයක් ගිහිල්ලා ඇවිල්ලා මට අර සින්දුවක් කියනකොටයි ඒක මතක් වුණේ. මම නෙවෙයි වහනේ යනකොට සින්දුවක් ඇහුණා. ඈ පාලම්පත්වි ඩිංගිරියම්මලු. කවි කියන කෙනෙක්. ඊට පස්සේ මොන්දල ගමේ කට්ටිය ඔක්කොම වන්දනාවේ ගිහිල්ලා ඇවිල්ලා දැන් මේ වන්දනාවේ විස්තර කවි කියලා කියනවා. ඒ තමයි මෙයා දලදා හාන්තුරු වඳින්න යනකොට ගමේ හයිෆයි මිනිස්සු ඇවිල්ලා ඈතින් ඇවිල්ලා නිලමෙලත් එක්ක hina වෙලා කතා කරලා නිලමෙලත් හැඳුනුම් කමට හිමීට දොර අරගෙන දලදා හාන්තුරු ළඟටම ගිහිල්ලා වැන්දලු. අපිට තමයි ඉතින් දුර ඉඳලා වඳින්න වෙන්නේ. මොකද්ද මේ? නෝකඩුවක්. ඒ සින්දුවක් හදලා නිකන් මට ඒ වුණාට හිතුනේ ඒ කාලේ ජන සමාජයේ. ඊට පස්සේ ගියාලු කතරගමට. ඉතින් දේවාලෙට යනකොට ලොකු කොළවල තියෙන පූජා වට්ටි ඉස්සරහට ගත්තාලු. දැන් ඈ ලස්සනට කවි කර ලියලා. නමුත් එතනද ඇත්තේ නෝකඩුවක්. ගියාලු ජයසිරි මා බෝහාමුදුර වඳින්න. ඊට පස්සේ පඩිපෙළේ ඉඳගෙන ඉන්නකොට මේ මිනිස්සු ටික තෙරපෙනකොට කාර් වලින් ආපු ලොකු අය රන් වැටත් අරගෙන උඩට ගිහිල්ලා රන් වැට පැනලා මේ මහත්තුරු වැන්දලු. ඉතින් දැක්ක දේ කියලා. නමුත් ඕක තමයි ඇත්තටම මිනිසුන්ගේ ජීවිතේ වන්දනාවකට ගිහිල්ලා ආපුම ජයසිරි මහ බෝහාමුදුරන්ගේ ගුණ කියන්නේ නැහැ. තුන් ලෝකෙට අග්ග ජයසිරි මහ බෝහාමුදුරු ඇස් දෙකෙන් දැක්කා. මේක අපේ වාසනාවක් කියන්නේ. එතනත් මොකක් හරි කාගේ හරි ඇදයක්. රුවන්වැලි මහා සෑයට අනේ වැන්දා මේ වාගේ තුන් ලෝකෙට අසද්දෘස සෑයක් අපි වැන්දා කියන්නේ නෝක් කඩුවා. අර මල් කඩේ මල් ගණන්නේ අරයට 10ට දීලා මට 15ට දුන්නානේ. නෝක් කඩුවා. මම බොහොම සද්ධාවෙන් වඳින්න යනකොට අර ගෑණි කකුල පෑගුවානේ. බලන්න වට වන්දනාවේ ගිහිල්ලා ආපු අය එක්කෝ ඇවිල්ලා කියනවා ඔය ගමනට නම් ඔච්චර ගාණක් ගියේ නෑ නඩේ ගුරක් ගැහුවා හොඳ ගැහිලා. නෝක් කඩුවක්. උතුරු මිනිසුන්ගේ හිත තියෙන්නේ එහෙම. වන්දනාවක ගියත් සිහි කර ඉන්නේ වන්දනාව නෙවෙයි. ඒ වන්දනාව ඇතුලේ වෙන අඩුපාඩුකම්.
දෙයියනේ ඔහොම ඉන්න මිනිස්සු මැරිලා කොහොමනම් සුගතිය යන්නද? පින් රැස් වෙනවා. අර වැන්ද පුදපේ වගේ. නමුත් බලන්න ඇවිල්ලා කියනකොටත් වැඩි ඕනේ. ඒද පසක තැබේවා. දඹදිව ගිය මිනිස්සු ඇති. ආවට පස්සේ කියනේවා බලන්න. හම්මෝ මේ මිනිස්සු කියනවා. දැන් ගියේ මිනිස්සු බලන්නද හතර ස්ථානේ වඳින්නද? එවුන් අඳින්නේ අම්මෝ බස් මෙහෙමයි. ඊට පස්සේ බලන්න ඕන පාරයිනේ චූ කරනවා. හතර අපාය වගේ අපෝ පාරවල් කඩවල් පාරවල් අයිනේ කිසි පිරිසිදුකමක් නැහැ මැස්ස වහලා. හෝටල් වල ටැප් වල වතුර එන්නේ නැහැ. මේ ඇවිල්ලා දඹදිව වැඳලා මේ හැබැයි හොඳ සාරි තිබ්බා. තිබ්බ සල්ලි වලට ගියා. අනේ ටිකක් වැඩියෙන් සල්ලි අරන් ගියා නා ලාභයි බං. මේ දඹදිව ගිය එක කියනේවා. දැන් තේරෙනවද මිනිසුන්ගේ හිත? මිනිසුන්ගේ හිතේ පිහිටන්නේ කුසල නෙවෙයි. යහපත නෙවෙයි. ගෙදර මිනිස්සයා වචනයක් කිව්වොත් එහෙම ගෑනු කෙනාට වචනයක් කියපු ගමන් ගෑණි එකපාරම කඩාගෙන පයින්නවනේ. හිතන්නේ මේ මිනිස්සයා මට කණ්ඩ දෙන්නේ, බොණ්ඩ දෙන්නේ මගේ ස්වාමියා. මා රැකිලා ඉන්නේ. මා සමාජයෙන් නින්දා නොවදින්නේ. පඹෙක් හරි මට මිනිහා කියලා ඉන්න නිසා කියලා. ඔහු එයා සිතන්නේ. අවුරුදු 15ක් ආදරෙන් සෙනෙහසෙන් හිටපු නෑදෑයෙක් නමුත් එක වචනයක් කිව්වොත් හිත රිදෙනවා. එක වචනයට හිත රිදෙනවා. අවුරුදු 15ක් හොඳින් කතා කරපු එක මතක නෑ. එක දවසක් හිත රිදෙන්න කතා කරපු එක මතකයි. ඔය තමයි සංසාරේ යන සත්වයාගේ හිත. නැවත නැවත පුන පුනා මා මේ කියන්නේ මැරෙන වෙලාවේ සිහි කරන ගුණධර්ම සිහි දැම්ම හිතේ හදාගෙන හිටියේ නැත්තම් මිනිසුන්ට මක්ක නම් මතක් වෙයිද? මොකක් නම් මතක් වෙයිද? ඒකයි පෙර සූදානම වටිනවා. ඊළඟට පින්වත්නි හොඳට සිහි කරන්න. පුංචි පින ඇති සිහි කර කර ඉන්න. මම උදාහරණයක් කියන්නම් අතීතයේ වෙච්ච දෙයක්. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට ලොකු ශෝකයක් දුකක් ඉපදුනා. අවුරුදු 25ක් තිස්සේ හෙවණැල්ල වගේ මම මගේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ. ඇත්තටම උපස්ථාන කරලා බලාපොරොත්තු වෙන්නේ ආයුෂ ඒ කෙනාගේ අඩු කරන්නද වැඩි කරන්නද? වැඩි කරන්නනේ උපස්ථාන කරන්නේ. රැක ගන්නද අනාරක්ෂිත වෙන්නද? රැක ගන්නනේ. ඉතින් අනේ මා උපස්ථාන කළා. අද රාත්‍රියේ මගේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානවා. මං උපස්ථාන කරපු එක වතුරේ ගියාද කියලා ශෝකයක් ආවා. බුදුරජාණන් වහන්සේ මේ දිවසින් දැක්කා පින්වත් ආනන්ද මෙහෙන්ට තථාගතයන් වහන්සේට කරපු උපස්ථානය අපතේ ගියා දෝ කියලා සිතවිල්ලක් ඇති වුණා නේද ආනන්ද? ආනන්ද එහෙම හිතන්න එපා. ආනන්ද මං අතීතේ වෙච්ච දෙයක් කියන්නම්. පින්වත් ආනන්ද ඈත සංසාරේ පින්වත් ආනන්ද ඈත සසරේ එක්තරා ගමක මිනිස්සු දුක් වලින් ගැලවෙන්න කියලා එක එක දෙවි දේවතාවෝ අදහන්ට ගත්තා. පර්වත කඳු සිකර වෘක්ෂයෝ අදහන්ට ගත්තා. එක්තරා බ්‍රාහ්මණෙක්ද දුකෙන් පීඩිත වෙලා මමද දුකෙන් මිදෙන්නේ මේ දුකට පිහිටක් සොයන්නේ මේ කියලා හොඳට වැඩි ගිය විශාල කෑල ගහක් ළඟට ගිහිල්ලා ඒ කෑල ගහ වටේ සුද්ධ කරලා වැලි අතුරලා උපස්ථාන කළා. සවසට අතුපතු ගාලා එනකොට කියනවා පින්වත් දෙවිඳ සුවසේන්ට කියලා ගහට වඳිනවා. උදේ උපස්ථාන කරන්න ගියාට පස්සේ පින්වත් දෙවිඳ සුවසේ සිටියාද සුවසේ සැතපුණාද කියලා වැන්දා. කාලයක් උපස්ථාන කරනකොට ඒ රුක්ෂයේ හිටපු දේවතාවට අනුකම්පා හිතුණා. වෙස් මාරු කරගෙන පිටිපස්සෙන් ඇවිල්ලා කිව්වා බ්‍රාහ්මණේ හිත් පිට නැති කතා බහ කරන්න බැරි
මේ අප්‍රාණක ගහකට කතා කර කර මේ උපස්ථාන කරනවා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කිව්වා. කිව්වානේ මං ගොඩාක් දුකෙන් ඉන්නේ. කන්න බොන්න පවා පේන්නේ නැහැ. අපේ පවුලේ සියලු දෙනා දුකෙන් ඉන්නේ. අපිටත් පිහිටක් ලැබෙවි කියලා මේ ගහට සලකනවා කිව්වා. උපස්ථාන කරනවා. අර දිව්‍ය ආකාශයේ මැවි ඉඳලා කිව්වා මමයි මේ වෘක්ෂයට අධිපති දිව්‍ය රාජ්‍ය. පින්වත් බ්‍රාහ්මණය අහසවල් තැන තියෙනවා විශාල ධනස්කන්ධයක් අයිතිකාරයක් නැති. නුඹ පරිභෝග කරන්න. හැබැයි දැන් නුඹ වයසයි. නුඹට නිදන් ගොඩ අරන් ඒව ගෙනියන්න උඹට හයිය නැහැ. මං නුඹගේ ගෙදර අසවල් මුල්ලේ ඒ නිදානේ පහල කරන්නම් කියලා. ඇත්තට මේ දෙවියා ඒ වස්තුව අර දුප්පතයි ගෙදර ගිහින් තිබ්බා. එයින් රන් රිදී මුතු මැණික් විකුණා ඔහු සුවපත් වුණා. ඊට පස්සේ පවුලේ අය සුවපත් වුණා. හත්මුතු පරම්පරාවක් සැප වින්දා අර නිදානෙන්. පින්වත් ආනන්ද ඔය ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. ආනන්ද ඒ දුප්පත් බ්‍රාහ්මණයා වෙලා හිටියේ ඔබ. වෘක්ෂයේ දෙවියා වෙලා හිටියේ මම. ආනන්ද ඒ කාලේ ගහකට උපස්ථාන කළත් හත්මුතු පරම්පරාවක් සැප වින්දා. පින්වත් ආනන්ද ඔබ උපස්ථාන කළේ බුදු කෙනෙකුට. කෙටි කලකින් ඔබ අරහත්ත්වයටපත් වෙනවා කිව්වා. මේ මලක් ඇවිල්ලා තියලා වඳින්නේ කාටද? බුදු කෙනෙකුට. අත් දෙක එකතු කරලා සාදු කියලා වඳින්නේ කාටද? බුදු කෙනෙකුට. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියලා වඳින්නේ කාටද? බුදු කෙනෙකුට. තමන්ගේ අතින් දානේ හදලා බුද්ධ පූජාව තියන්නේ කාටද? බුදු කෙනෙකුට. ගහකට උපස්ථාන කළත් එච්චර සැප වින්දානම් ලෝතුරා තුන් ලෝකෙට අග්‍ර දෙවියන් බඹුන් වඳින පුදන බුදු කෙනෙක් වෙනුවෙන් එකපාරක් සාදුකාරයක් දුන්නත් බොහෝ පිං රැස් වෙනවා. ඉතින් දැනුත් ඔබ මේ සාදුනාදේ පැවැත්තුවා. ඒ පිං ඔබට තියෙනවා සිහිකරන්න. සෑය වෙහෙර විහාර වැඳපු ඒවා සිහිකරන්න. බුදු කෙනෙක්ගේ ධර්මය අහලා පොයට සිල් ගත් ඒවා සිහිකරන්න. සිහිකරන්න දේවල් මතක් වෙන්නේ නැත්තම් දැන් මතක් කර කර පිං කරන්න. දැන් අද ඉඳලා පටන් ගන්න. අනේ මම බණ ඇහුවා. කන් යොමු කරගෙන බණ ඇහුවා. දැන් ධර්ම දේශනාවට පැය එකමාරකුත් ළඟයි. සමහරට වෙනදා මෙච්චර වෙලා මේ විදිහට අහන්න නැතුව ඇති. අද ඇහුවා. මම මෙච්චර වෙලා බණ අහපු එක මං කරගත්ත ලොකු පිනක් කියලා සිහි කරන්න. එයම එනවා උපකාරය පිණිස. එයම එනවා. ඒ වගේ හැම පිනක්ම සිහි කරන්න. පින සුළුපටු නෑ බුද්ධ ශාසනයක රැස් කරන. ඒ නිසා මරණයට සූදානම් වෙන්න තුනුරුවන් සිහි කරන්න. බුදුරජාන් වහන්සේ ධර්මයේ සංඝරත්නය කරපු දන්, ඊළඟට දුන්න දාන, ඊළඟට රැකපු සීල, කරපු භාවනා සිහි කරන්න. නිකම් පඬිතකම් දොඩවා ඔය එක එක සමයන් ඔළුවල දාගෙන තියාගන්න එපා. ඔය එක එක්කෙනා සමයන් කියනවනේ. ඒව ඔළුවට දාගෙන තියාගන්න එපා. හිත සතුටු වෙන කුසල් සිහි කරන්න, පින් සිහි කරන්න. දානේ දෙන්නේ දානේ සිහි කර කර සිත පිරිසිදු කරගන්න. ඒ පිණිස දන් දෙන්න. පින් රැස් කරගන්න. ඉතින් ඒ නිසා ඔය අපි කාටත් අනාගතේ මුහුණ දෙන්න සිද්ධ වෙන සිද්ධියක් ඔය මතක් කළේ. ඊට අමතරව තව කාරණාවක් සිහි කරන්න ඕන. එකක් මේ දෙමව්පියන්ගේ දරුවෝ ඇති තරුණ. මේ ධර්මයත් මෙතනත් අහරමයා තරුණ ළමයි. ඊළඟට මාධ්‍යනුත් අහනවා තරුණ ළමයි. ඒ නිසා නුඹලාටත් කාරණාවක් කිය යුතුයි. ඒ තමයි පින්වත්නි මේ මනුස්ස වර්ගයාට හානි පිණිස පවතින දෙයක් මිනිස්සු අතරින්ම ඉපදුනා. ඒ තමයි මිනිස්සු වඳ කරන එක.
කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලන්න වගේ මිනිසෙක් වෙන්නේ. මොකද්ද කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා කියන්නේ? පින්වත්නි, ඒ උපමාවකින් මෙසේ සිතන්න. මේ පෘථුවිය තියෙනවා, මේ පෘථුවියේ පොළොවක් නැහැ. වතුර විතරක් තියෙනවා කියලා හිතන්න. ඔය වතුර ටිකට වැටිලා තියෙනවා ලීයක්, එළියේ සිදුරක් තියෙනවා. ඒක පාවෙවි තියෙනවා මොහොඳේ, මේ පෘථුවියේ මොහොඳේ කොතනද දන්නේ නැහැ එක්තරා තැනක. ඊට පස්සේ මේ මොහොඳේ යට ඉන්නවා කැස්බෑවෙක්. මේ කැස්බෑවාගේ එක හැක් අන්දයි. ඒ නිසා ඒ කැස්බෑවට කියනවා කන කැස්බෑවා කියලා. එතකොට මේක අවුරුදු 100කට වතාවක් උඩට එනවා. කොතනින් එනවද දන්නේ නැහැ. එතකොට අවුරුදු 100කට වතාවක් උඩට එන කැස්බෑවා අර පාවෙවි තියෙන ලීයේ සිදුරෙන්ම අහස බලනවා කියන එක ලේසිද? ඔය තමයි මිනිස්සෙක් වෙලා ඉපදෙනවා කියන එක දුර්ලභයි කියන්නේ. ඔච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබනකොට මේ මිනිස්සු වෙච්ච උන් මේ බඩට ආපු එක මරනවා නම් උන්ට කොච්චර පාපයක්ද? අර බඩට ආවේ කොච්චර අමාරුවෙන්ද? ඒ නිසා දරුවෙක් ඉපදෙන එක වැළැක්වීම අතිශයින් පාපයක්. ආය මනුස්ස ජීවිතයක් මේ කල්පේමත් ලැබෙයිද දන්නේ නැහැ. දරු සම්පත විනාශ කිරීම. මේ දරු සම්පත විනාශ කරනවා කියන එක සුද්දගෙන්මයි ආවේ. සුද්දගෙන් ආවා මේ සිංහල ජාතිය නැතිකරන්න. ඊට පස්සේ ඒකෙන් අන්‍යාගමිකව ප්‍රයෝජන ගත්තා ඒ ක්‍රම ටික. ඊට පස්සේ 1960 දශකයේ රජයේ මාධ්‍යෙන් ගියා. මේ වයසක අම්මලා දන්නව ඇති, තාත්තලා දන්නව ඇති. මාධ්‍යෙන් ගියා මේ තරුණ ළමයිට නහරයක් කපා ගන්න කිව්වා. ඒ කාලේ කියපු වචන මොනවද කියලා මම දන්නේ ඒක කරගත්තොත් රුපියල් 500ක් දෙනවා. ඒ සැත්කම කරගත්තොත් වඳ සැත්කම. මේ නහරයක් කපා ගන්නවා දරු බීජේන පිරිමින්ගේ. රුපියල් 500ක් දෙනවා. අද කාලේදී රුපියල් 50000කටත් වැඩි. ඒ කාලේ ගණන් මිනුම් කළේ සත වලින්. රුපියල් 500 ලෝභකමට ඉලන්දාරින්ට පෙන්වන්නේ පොලිමට ගිහිල්ලා නහරවල් කපා ගත්තා. මට ওই කතාව කියපු තාත්තා කිව්වා ස්වාමීනි ඒ කාලේ මමත් තරුණේ. ගමේ කොල්ල ඔක්කොම යද්දි මම ගියේ නෑ කිව්වා. ඒ ගියේ එකෙකුටවත් දරුවෝ නෑ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම ඒ සැත්කම කරගත්තේ නෑ. දැන් මට දරුවෝ 4 දෙනෙක් ඉන්නකෝ. මං එදා ඒ සැත්කම කරගත්තා නම් මනුස්ස උපත් 4ක් වළක්වනවා කිව්වේ පාපේ. මා ඒ පව කරගත්තේ නෑ කිව්වා. මං අද බණට එනකොට ආරණ්‍යක හාමුදුරුවමක් හම්බුණා. ඔය මම කලින් බණකට කියලා ඒ හාමුදුරුවෝ එක අහලා කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේ කියපු බණ කතාවේ ගත්ත උපමාවට මම කරුණක් කියන්නම් කිව්වා. අපේ තාත්තලාටත් ඒ කාලේ ওই වින්නැහි වෙලා හදිසියකට නිකන් ඉස්පිරිතාලට ගිය වෙලාවක ළඟ හිටපු ඇටෙන්ඩන්ට් කෙනෙක් ඇවිල්ලා පිටි වාගයක් දීලා මේක බොන්න කියලා. ඒ කාලේ හැම පැත්තෙම ගිහිල්ලා ඒ වඳ කරන එක. ඊට පස්සේ දැන් ඊට පස්සේ අතට සල්ලිත් මම හිතේ කීයක් හරි දීලා. ඊට පස්සේ එයාලටත් මම හිතේ එක දරුවෙක් දෙන්නෙක්ද කොහෙද ඉන්නවා. ඊට පස්සේ මෙයාලා ඇවිල්ලා එහෙනම් ඉතින් ආයෙ ඕනේ නැණි මේ සල්ලිත් ලැබිච්ච එකේ අපි මේ ප්‍රතිබමු කියනකොට ආච්චි කියන්නේ කොල්ලගේ අම්මා කියලා විසිකරපන් ඕක විසිකරපන් ඕක තොපි අපිට ඒ කාලේ බරක් උන්නේ උඹලගේ බඩවල් වලට එනෙව් බරක් කරගන්න එපා කියලා. ඒ පෙති ටික විසිකලා ඊට පස්සේ දරුවෙක් ලැබුණා. ඒ දරුවා තමයි මහාන වෙලා මට අර කතා කරපු හාමුදුරුවෝ. එදා ඒ පෙති ටික බිව්වනම් බුද්ධ ශාසනයේ දහම් දේශන ඒ හාමුදුරුවෝ නෑ. සිල් රකින්න හාමුදුරුවෝ නෑ. තව සිද්ධියක් කිව්වා. ඒත් මම දන්න හාමුදුරනවා. ඒත් ඒ තාත්තා ඔය සැත්කම කරගෙන
ඊට පස්සේ අර සල්ලි නිසා සැත්කම කරගෙන ගෙදර ආවට පස්සේ හිතට වද දෙනවා. අපරාධි දරු සම්පත නැතුණානේ කියලා. ඊට පස්සේ අඳුරන දොස්තරලා අහලා අනේ ආය මේ අර නහර ගැට ගහපු කපපු එක හදන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ යාලා කියලා මේ වගේ සැත්කම් තියෙනවා ඒවා ස්ථිරම හරියනවද දන්නේ නැහැ. අපි බලමු මොකටත් කියලා මේ අර ඒ සැත්කම අර කපපු නහර ආයේ මේවා කරලා ඉක්මනට එකලා දවසින් දෙකකින් කරන්න ඇති මම හරියට විස්තර දන්නේ නැහැ. නමුත් එයාට ඒක වෙලා. ඊට පස්සේ ඉපදුනා දරුවෝ දෙන්නේ. ඒකෙන් එක්කෙනෙක් දැන් මහාන වෙලා. ඔය විදිහට 1960 දශකේ ඒ පුංචි පවුල රත්තරන් කියලා මේ මිනිස්යාගේ වරිගේ බෝ වෙන එක නහපු එක සිංහලයනේ දෙයියනේ මහාන වෙන්නේ. සිංහලයනේ බුදුබණ කියන්නේ. සිංහලයනේ පව් එපා කියන්නේ. බුදුරජාන් වහන්සේගේ ශාසනය ගෙනියන්නේ සිංහලයනේ. අනේ සම්පත නැති කළා. අනේ දෙයියනේ කී දෙනෙක් නම් මහාන වෙන්න ඉපදෙන්න හිටපු පවුල් වලින් දරු සම්පත නැති වෙන්න ඇතිද? කඩේ පොඩි පෙට්ටියක උපත් පාලනය සඳහා තියෙන එක එක උපකරණ තියෙනවා චූටි සොච්චමකට. මහා ලොකු වැඩක් වගේ මිනිහලයි වගේ ගෙදර අරන් එනවා. 1960 දශකේ දරු සම්පත නැති කළා. පුංචි පවුල රත්තරන් කියලා. මම මගේ පවුලේ තුන්වෙනියා. මගේ දෙමව්පියෝ දරුවෝ දෙන්නෙකුට සීමා කළා නම් මා ඒ පවුලේ උපදින්නේ නැහැ. මා උපදින්නේ නැහැ. ධර්මයේ තියෙනවා උපදුන තැන අනුව ඉපදිච්ච තැන නපුරු නම් කර්කශ නම් පෞකාර නම් පින්වන්තෙක් එතන ඉපදුනත් ඒ පින්වන්තයාගේ හිතත් වෙනස් වෙලා යනවා කියලා. අපේ මහ බෝධිසත්වයෝ කාශ්‍යප බුද්ධ ශාසනේ ශ්‍රමණයන්ට බණින බ්‍රාහ්මණ පවුලක ඉපදිලා මහ බෝධිසත්වයෝ බුදුරජාණන් වහන්සේට හිස මුඩු ශ්‍රමණයා කියලා වචනයක් කිව්වා. මේ ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනා අමෘතයකට උනත් විසක් වැටිච්ච ගමන් ඒ විස වී යනවා. කිරි කලයකට නමුත් ගොම බින්දුවක් වැටිච්ච ගමන් අපිරිසුදු වී යනවා. ඒ වගේ සිංහල අම්මලාගේ මව් කුස වහන්න ඒ ඉපදෙන්න ඉන්න දරුවෝ මිලීච්ච පවුල් වල උපදිනවා. සිංහලයාට කඩුව ඔසවන පවුල් වල උපදිනවා. උඹ කුසවල් වහගෙන නැති නිසා. සමහරලාට සිංහල පවුලක ඉපදිලා මහාන වෙන්න පින් තියෙන අය අර වාගේ මිලීච්ච පවුලක ඉපදිලා සිංහලයා වනසන්ටම නැගී හිටින්න පුළුවන්. මේ ඔක්කොටම දරුවන්ට අකමැති එවුන් වගකිය යුතුයි. ස්වභාවිකව දරුවෙක් ඉපදෙන්නේ නැතුව සිසේරියන් සැත්කම කරන අය වගකිය යුතුයි. ඇයි එතනින් එහාට දරුවෝ සීමායි. අහෝ දරු සම්පත. දුප්පත් වෙන්න පුළුවන්. මිල මුදල් වල හිගකම් තියෙන්න පුළුවන්. ඒත් ඉපදෙන දරුවා අනුව ප්‍රශ්න විසඳෙනවා. දරුවා අනුව ප්‍රශ්න විසඳෙනවා. ඒක අద్භූත දෙයක්. එහෙනම් අගහිකම් තියනවා කියලා බඳින්න නැතුව හිටපල්ලකෝ. ඒව ටික ගානට සෙට් කර ගන්නවා. දරුවෙක් හදනකොට තමයි පෞල් බර. මෙතන තියෙන එහෙම නෙවෙයි. හිතේ තියෙන නපුරුකම්, මනුස්සයාට තියෙන වෛරේ. ඇයි මේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කලාතුරකින් මනුස්ස ලෝකයට එන සම්පතක් බිහි කරන්නේ නැත්තේ ඇයි? අපිට උදේ හවස සත්‍යක්‍රියා කරනවා. අපි 1000ක් භික්ෂුන් වහන්සේලා සත්‍යක්‍රියා කරනවා. සිංහල ජාතිය සුරක්ෂිත වේවා. පින්වන්ත දරුවෝ මේ ලෝකෙට පැමිණේවා කියලා. ඒ නිසා සමහරවිට දෙවිවරු සූදානමින් ඉන්න පුළුවන්. ඒකට සිංහල අම්මලා සූදානම් නැත්තම් ඒ දරුවෝ කොහේ හරි උපදී.
එක්කෝ ඔවුන්ගේ සංසාරේ ගව්සාවීම් පිණිස තියෙන කර්ම ඉදිරිපත් වෙලා මේ මව් කුසවල වල තියෙන එන දරුවෝ ටික නැති වෙයි. දවසට සිංහල අම්මලාම දරුවෝ 700ක් මරනවලු. මම හරියටම මේක කියන්නේ මේ හරියටම ලේඛන අරන් මම දවසක මේ විස්තරي කියන්න ඕන. දැනට දන්න තොරතුරු අනුව දවසට සිංහල අම්මලාම දරුවෝ 700ක් දවසට මරනවා. අනේ උන් ටික රැකගත්තා නම් උන් ටික රැකගත්තා නම් ඒ නිසා මේ ගෆ්සාව පාපයක් කියන එක මිනිස්සෙක් වෙන්න තියෙන එක නැති කරන එක පාපයක් කියන එක ගම් නියංගම් වල කටින් කට යවන්න ඕන්න කියන්න ඕනේවා කේලම් නෙවෙයි එක එකාගේ ඇදකුද නෙවෙයි මේවා පව් කියලා ගමින් ගමට ගෙයක් ගානේ හන්දියක් ගානේ ලිඳක් ගානේ කියන්න ඕන කවුරු හරි බේරෙයි ඔබගේ වචනේ නිසා එක දරු සම්පතක් බේරුණත් ඇති ඒ දරුවෙක් බේරිලා අනාගතේ බුද්ධ ශාසනයේ මේ ධර්ම චක්‍රයේ කරකවමින් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රවර්තනය කරපු ධර්මයේ බබලෝමින් මුනි දහම් පද කියනකොට වචනයක් හරි කිව්ව කෙනාට කොච්චර පින්ද ඒකයි ඊළඟට තමයි තව කාරණාවක් කිය යුතුයි ඒ තමයි ගොඩාක් අයට තියෙන දෙයක් තමයි දැන් මං කියවනේ මේ වඳ ප්‍රශ්නේ ඇවිල්ලා දැන් මෑත භාගයේ මේක කාට වැදිලාද කියලා කියන්න බෑනේ ඒ ගත්තොත් දරුවෝ නැති ප්‍රශ්න එනවා. ඒකට අපි සූදානම් විය යුතුයි. ඒකට කෙසේද සූදානම් විය යුත්තේ? මේවා ඔක්කොම දුකක්. මේවා ඔක්කොම සංසාරයේ සත්වයාට ප්‍රශ්නයක් කියලා මේකෙන් නිදහස් වෙන්න ඕන නම් මේ ධර්මයටම බහින්න ඕන. එක්කෝ මහාන වෙන්න ඕන. ඒ සඳහාම ජීවිතය කැප කරන්න ඕන. එහෙම නැත්නම් අනාගතයට සූදානම් වෙන්න ඕන. පින්වත්නි වසවිස කැවිලා තියෙනවා නම් ඒ බෙහෙත් ශරීරගත වෙලා තියෙනවා නම් ඒවා නසන්න තියෙන්නේ සත්‍යක්‍රියාවෙන් සත්‍යක්‍රියාව කියන එක හරි පුදුමයි ඒ කියන්නේ තමන්ගේ තියෙන ගුණයක් ආවර්ජනය කරනවා එතකොට ඔන්න මේ ධර්මය අහන මොහොතේ පටන් විවාහ නොවි යාළු වෙලා ඉන්න ළමයි නම් තමන් යාළු වෙච්ච කෙල්ලට වැරද්දක් වෙන්න දෙන්නේ නැහැ. කොල්ල වරද්දකට පොළඹව ගන්න නැහැ. අන්න තමන්ට ගැටලුවක් වුණ වෙලාවක සත්‍යක්‍රියා කරන්න පුළුවන්. අපි මෙහිම වැරදින් අත්මිඳුන අය සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් අපිට පින්වන්ත දරුවෙක් ලැබේවා කියලා. ගෙවල් වල රණ්ඩු සරුවල් නොවෙන ඒවා ස්වාමියා කොච්චර මට බැන්නත් මා ඒවා ඉවසාගෙන හිටියා සත්‍යයි. නැන්දම්මා අභූතෙන් චෝදනා කරද්දී මං ඒවා ඉවසාගෙන හිටියා සත්‍යයි. ඒ වගේ සත්‍යක්‍රියා පුරුදු වෙන්න. අවුරුදු 12කට වැඩිය දරුවක් නැති වෙලා සිටපු එක අම්මා කෙනෙක් ඒ අම්මන්ට දරුවෝ හදන්න බෑ ගර්භාෂය ඇලිලලු. ඒ මව්තුමියම තමයි මේ දුරකථනයෙන් මේ විස්තරය කිව්වේ දවසක් බණක් අසා. ඊට පස්සේ මේ අම්මා අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස අහලා. ඒ කියන්නේ වසවිස මේ කැපිලා යන අඟුලිමාල පිරිතේ බලීට. අඟුලිමාල මහරහතන් වහන්සේ තමයි බිහි වෙන දරුවන්ට සෙත් පිණිස සත්‍යක්‍රියා කරපු උත්තමයා. ඒ අම්මා අඟුලිමාල මහරහතන් වහන්සේට වැඳලා පෑන් වෙන් කරලා පිරිත් කියලා උදේට ඒ පෑන් ටික වෙනම අරන් බොනවා. ඊට පස්සේ හවසට පෑන් බොනවා. ඒකේ තියෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ මහාන වෙච්ච දවසේ ඉඳලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ සත්තු මැරුවේ නැහැ කියලා නේ පිරිතේ තියෙන එක සත්‍යයි සත්‍යානුභවයෙන් දරුවෙක් බිහි වේවා කියලා. එතකොට ඒ තියෙන සත්‍යන සුවත්ති හොතු. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ එහෙම සත්‍යක්‍රියා කරනකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේ වෙනකොට රහත් වෙලා නැහැ. ඒක සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් සෙත් වේවා කියලා තමා ඕනම දෙයකට සෙත් පතා ගන්න පුළුවන්. ඒ පිරිත තියෙන දරුවෙක් හම්බ වෙන්නම නෙවෙයි. අඟුලිමාල මහරහතන් වහන්සේ ওই පිරිත කියනකොට මෝඩ ගර්භ දරුවෙක් ලැබුණානේ. ඒක සත්‍යයිනේ. ඒ සත්‍ය අනුභවයෙන් සෙත් වේවයි කියලා සෙත් පතා ගන්න. අමන සුවදුරු වලට වෙනත් උවදුරු ඕන එකට සෙත් පතා ගන්න පුළුවන්. ඒ අම්මා කල්පනා කළා උන්දටත් මතක කාලෙකට සතෙක් මරලා නැහැ. අර පෑන් ටික බොනකොට උන්දත් සත්‍යක්‍රියා කරනවා.
මමද සතෙක් මරපු බවක් මට මතක නෑ සත්‍යයි කියලා. මාස 3ක් ගිය තැන කුසට දරුවෙක් ආවා. දරුවා බිහි වුණා පුදුමයි ගැබ ඇදිලා. දැන් දෙවෙනි දරුවත් ඉන්නවා. සත්‍යක්‍රියාවේ. ඒ නිසා මොනවා හරි ගුණයක් තියාගන්න ජීවිතේට ප්‍රශ්නයකට මුහුණ දෙන්න. ඊට පස්සේ කර්මානුරූප සංසාරේ එක එක කර්ම දෝෂ එනවා. අපි දන්නේ මොනවා වලින් අපි බැට කනවද කියලා. ඒ හැම දෙයකදීම හිත හදාගෙන සිනහමසු මුහුණින් ඉන්න එක තමයි ඊළඟ ශ්‍රේෂ්ඨ බව. ජීවිතේට මුහුණ දෙන එක. අපිට ජීවිතේ වටින්නේම තුනුරුවන් සරණ. බුදුරජාණන් වහන්සේ කලාතුරකින් හම්බ වුණේ. ධර්මයේ කලාතුරකින් ඇහෙන්නේ. ශ්‍රාවක සංඝ රත්නේ කලාතුරකින් මුණ ගැහුනේ. බණ ටිකක් පවා පිරිසිදු විදිහට ඇහෙන්නේ කලාතුරකින්. ඒ නිසා මේ බුද්ධ ශාසනය කලාතුරකින් දැන් මේ නොදන්නා ටික පවා බණ අහපු නිසා නේද දැනගත්තේ. තවත් කොච්චර දේවල් ඇද්ද දන්නේ නැතුව ධර්මයේ නැසුන නිසා. මේ පිනිසම දැන් මේ මට ධර්මයට ආරාධනා කරපු මේ දුවයි පුතයි හරියට කරුණු කියලා කියපු නිසාමයි ආවේ. මම නම් සාමාන්‍යයෙන් පිට ධර්ම දේශනාවලට යන්නෙම නැහැ. ඇයි ඒ? සමහරවිට බණ 7ක් තමයි මාත් එක බණකට කැඳවනවා. අර වඩින හාමුදුරුවෝ 7 දෙනා බණ වර්ග 7ක් කියනවා. තේරුණා නේද? එතකොට ওই ගොඩට අපි කවලම් විය යුතු නැහැ. මතක තබාගත යුතු දහමක්ම ජීවිතේ පුරුදු කළ යුතු දහමක්ම කිය යුතුයි. ඒ නිසා තමයි අපිට ලොකු ලාභයක් තියෙන මේ ශ්‍රද්ධා රූප වාහිනිය. ඒ නිසා ඔබ තවම ශ්‍රද්ධා රූප වාහිනිය අහලා නැත්නම් අහන්න පුරුදු වෙන්න. ලක්විරු ගුවන්විදුලි අහන්න පුරුදු වෙන්න. හැමදාම මේ මිහිරි ධර්මය ඇහෙනවා. ඔබගේ ජීවිතේ සුවපත් වෙයි. අපේ ජීවිතේ යම් වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද හැදෙන්නෙම බණ අහලා මිසක් වෙන දෙයකින් නෙවෙයි. අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු හැදෙන කල්ම හිත සුවපත් වෙන කල්ම මේ ධර්මය අහන්න. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනේ පිහිට පිළිසරණ ඔබට සැලසේවා කියලා සිත පතනවා. පුණ්‍ය ආනුමෝදනාව. පින්වත්නි අද දින මේ උතුම් ධර්ම දේශනාව සඳහා ශ්‍රද්ධා රූප වාහිනී විකාශනය කරන්නට මූලිකත්වයේ ගන්නේ විශ්‍රාමික විදුහල්පති කේ.එස්. රණසිරි මහත්මයා සහ ආචාර්යනී මල්ලිකා මෑණියන් විසින්. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මේ පින්වතුන් දැහැමින් රැක ගනිත්වා. ධර්ම දානින් රැස්වුණ පින් බලෙන් සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් ලක් දෙරණත් මේ පින්වතුනුත් ආරක්ෂා කරන්නට දිව්‍යංගී උපකාර සැලසීවා කියලා සාදු කියලා පින් අනුමෝදන්. ඒ වගේම මේ පින් අනුමෝදන් වෙත්වා අපවත් වී වදාළ පින්වත් පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේට ඇතුළු අපවත් වී වදාළ සියලු සංගරුවනට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්. මේට වසර 22කදී මිය පරලෝකීය එච්.එම්. පොඩි අප්පුහාමි පියාණන්ට සහ මේට වසර 14කට පෙර මිය පරලෝකීය එච්.බී. බණ්ඩාර මැණිකේ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන්. රටදැය වෙනුවෙන් දිවිපිදු සියලු පින්වතුන්ට රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියන්නේ. දායකත්වයේ දරූ පින්වතුන් නමිනුත් ඔබ කවුරුත් නමිනුත් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කම සඳහා සම්පූර්ණයෙන් ආශිර්වාද කරන මාවනැල්ල දෙහිවඩුව පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයාටත් අපගේ මාහට ධර්මය උගන්වන මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සකල සංගරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන විදුහල්පති විශ්‍රාමික විදුහල්පති කේ.එස්. රණසිරි මහත්මයාටත් ආචාර්යනී මල්ලිකා මැණිකේ මහත්මියටත් ඒ වගේම දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම
සහභාගී ඔබ වූ සියලුම දෙනාටත් ලොකු කුඩා සියලු දෙනාටත් හැදු වැඩු දෙමව්පියන්ටත් අකුරු කරු ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අපි කාටත් මරණ මොහොතේදී අකුසලයක් සේ නොවි කලපින් කුසල්ම සිහි වේවා. ඒ වගේම මේ ජීවිතේ සත්‍යයෙන් පිරේවා, කුසලයෙන් පිනෙන් පිරේවා. ගෞතම බුදුසසුනේ පිහිට ලැබේවා. අමා නිවනින් සැනසෙත්වා කියලා